දරුවනේ අයිබෝවන් මේ අද මේ ස්ක්‍රීන් මේ බෝඩ් එක හරහා ටිකක් තදට වැටලා තියෙනවා නේද අර ඉරක් කොහොම ආවද කලිමුත් ඔතිමුණ ඔච්චර තදට තිබුණේ හරි පටන් ගමු අද මම අර බහුපද යටතේ ගැටලු තුනක් ඔබත් සමග කතා කරන්න යන්නේ ඊයේ මට වාක්‍ය බැලන්ස් කරගන්න බැරි වෙච්ච නිසා යකට ගත්තේ නමුත් මේක ප්‍රාස්පෙන්දර අපි කරගෙන යමු හරි නේද එතකොට එහෙමනම් මේ අර මම දැන් එව්වා ඔබට පොදු ගැටලු කියන එකේ පළවෙනි ගණන් තුන අපි හදලා තියෙන්නේ පන්ති අපි හදලා තියෙන්නේ මේ හෙට ඉඳලා අපිට කරන්න තියෙන්නේ විභාග ගැටලු එතකොට මම එක දවසක් මේ සතියේ විතරක් සෙනසුරාදා ඉරිදා විභාග ගැටලු පේසුරු පොතේ ගණන් කරනවා ඊට පස්සේ කෙලින්ම බ්‍රාස්පෙන් දවස් පන්තියට තමයි මේ ඉතුරු විභාග ගැටලු ටික කරගෙන යන එක මේ දාන්නේ දෛහිකවල මේ සතියෙන් තියරි ඉවර වෙයි මේ සෙනසුරාදා ඉරිදා තියරි ඉවර වෙයි ඊළඟ සතියේ ඉඳලා අපි පටන් ගන්නවා අංශුව මත බල කියන පාඩම දෛහිකවලට ඇප්ලයිඩ් වලට මේ පටන් ගන්නවා ඊළඟ සතියේ ඉඳලා පරිමේය සුත්‍රය කියන එක. ඒ කියන්නේ භින්න භාග කියලා පාඩමක් තියෙනවා. ඒක එක දවසයි. ඒ පාඩම කරන්න ඕනේ එක දවසයි. ඒක ඉවරයි. ඊට පස්සේ සැප්තැම්බර් මාසේ දෙවෙනි සතියේ පටන් ගන්නවා වර්ගජ සිතේ සහ වර්ගජ සමීකරණ කියන PO පාඩම. ඉතින් ඒක මාසෙකමාරක් දෙකක් දිගට ඇදිලා යන පාඩමක්. හරිනේ? ඒකෙන් අපි යනවා. මේ නෑ ඊට කලින් මේ දාර්ශනික ලවගණ කරනවා. ඒකට දවසක් විතරයි. ඊට පස්සේ වර්ගජ සමීකරණ හා වර්ගජ සිතය. හොඳයි එහෙනම් මම දැන් අද රාත්‍රියේ ඔයගොල්ලෝ දාපු මේ ගැටළු වල ඒ පොදු ගැටළු කියන එකේ 1 2 3 ගණන් තුන අපි පන්තියේදී හැදුවා. දැන් අපි මෙතනදී හතරවෙනි ගණන හදන්න යන්නේ. හරි ඒකේ මේ පොඩි අර මේ ටයිප් සෙටින් වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම පොඩ්ඩක් පෙන්නන්න යන්නේ. ඒකේ ගාණ කියන්නේ මෙන්න මෙහෙම එකක් මම හදන්නේ නැහැ. ඔබ හදන්න fx යන මාත්‍රයේ දෙකට වඩා විශාල බහුපද සුවිතයකි. right? k අසමානයි බිඳුව විට x වර්ගයේ දින k වර්ගයේ මගින් fx බෙදූ විට ශේෂය මෙන්න මේ බව පෙන්වන්න දෙන්නේ. භාගයයි එතන පොඩි අර අපහැදිලිකමක් වගේ පේනවා. භාගයයි k වතාවක් fk ඍණ f ඍණ k වතාවක් x ධන භාගයයි fk ධන f ඍණ k right බව පෙන්වන්න. ඔන්නෝක තමයි ශේෂය මෙන්න මේක බව පෙන්වන එක තමයි ඔයගේ තියෙන්නේ. එතකොට අපි අද පන්තියේදී කතා කරන්නේ 4යි 5යි 6යි කියන ගණන් තුන විතරයි. මේ ගණන් තුන කරනකොට 9 මාර 10ට කිට්ටු වෙයි බොහෝ විට. ඊට කලින් ඉවරුනොත් අපි නවත්තලා දාන්න නිකන්. ওই ගණන් තුන තමයි මගේ අරමුණ තියෙන්නේ. මේවා පරණ විභාග වල ගණන්, පැරණි විභාග ගණන්. හොඳයි නම් පටන් ගමු. මම චුට්ට වෙලාවක් ගිහලා පොඩි පොයින්ට්ස් ටිකක් දෙනවා. මුලින් කිසි දෙයක් කියන්නේ. මුලින් කිසිම දෙයක් කියන්නේ ඔබ තනියම හදන්න. හරි? මුලින් කිසිම දෙයක් කියන්නේ නැහැ. හරි? මේක ඕනනම් මෙහෙම k බෙදීම දෙක කියලා අවත්කමක් නෑ. මෙතන මෙහෙම භාගය කියලා නේතු k බෙදීම දෙක වතාවක් x ධන ඔක තමයි කියන්නේ අර මෙතන පොඩි අපහැදිලිකමක්. හරි. මම කිසිම උදව්වක් කරන්නේ නැතුව විනාඩි 5ක් ඉන්නවා. ඔබ යන හැටි බලලා අවශ්‍ය හැට උදව් දෙනවා.
කිසි දෙයක් මම උදව් කරන්නේ ඒක කියන්නේ fx අනු මාත්‍රය දෙකට වඩා විශාල බහුපදයක්ලු k අසමානයි බිඳුවනට x වර්ගය ඍණ k වර්ගය මගින් fx බෙදු විට ශේෂය මෙන්න මේ බව පෙන්වන්නේ. ඔබ තනියම උත්සාහ දරන්න ඒකට. මම ටික වෙලාවකින් එන්නම් ඔබගේට උදව් දෙන්න ඕන පොයින්ට්ස් වලට. ඉතලා ප්‍රශ්නේ හොඳට විශ්ලේෂණය කරගෙන දැන් අපි කලින් මම ගිය සතිවලත් ඉගෙනුවානේ කොහොමද විශ්ලේෂණය කරගන්නේ කියලා. දීලා තියෙන data එක හරියට ග්‍රහණය කරගෙන ඒක මයින්ඩ් එක ඇතුලේ process කරපුවාම මේ මොකද්ද මේ කියන්නේ කියන එක හිතනවා. අහන පිළිතුර කරා යන්න කලබල වෙන්න එපා. එහෙම ගණන් හදන්න බෑ උසස් පෙළ සහ එතනින් එහා තියෙන. දැන් උතන fx කියන එක මොකක්ද කියලා දාලා නැහැ නේ. මොකද උත්තරේ ඔබට පේනවා උත්තරේ තියෙන්නේ fk f ඍණ k. අන්න ඒක ඇනලයිස් කරගන්න ඕන. ඔන්න ඇනලයිස් කරන්න ඕන පොයින්ට් එක. මේ මොකක්ද? දැන් මේක ඇනලයිස් කරගන්න. මේකෙන් කියන්නේ fx වල x වෙනකොට k දාපුවම එන වටිනාකම. මේක තවත් දුවනම් විවිධ ක්‍රම වලට විග්‍රහ කරන්න හැකියි. මොකද්ද f ඍණ k කියන්නේ? fx වල x වෙනකොට ඍණ k දාපුවම එන වටිනාකම. අන්න ඔකට තමයි අපි කියන්නේ විශ්ලේෂණය. විශ්ලේෂණය කියන්නේ ඒකට. දැන් අපි හිතනවා මේ උත්තරේ දිහා බලන්න යම් යම් අදහස් මතු කරනවා. ඊළඟට ඔබට පේන්න ඕනේ මේ තියෙන්නේ කිසියම් නියතයක්. මේ මුළු එකම නියතයක්. මේකත් එහෙමයි. එහෙනම් ඇත්තටම මේ තියෙන්නේ රේඛීය ස්ථිතියක්. අපි මේකට කැපිටල් A කියලා හිතුවොත් මේකට කැපිටල් B කියලා හිතුවොත් මේ තියෙන්නේ ax ධන b වගේ. හරිද ළමයි? x වර්ගය ඍණ k වර්ගය කියන්නේ දෙවෙනි මාත්‍රයේ බහුපදයක්නේ. ඒතකොට ඒකෙන් බෙදුවාම ශේෂයට එන්න ඕනේ පළවෙනි මාත්‍රයේ බහුපදයක්නේ. ඉතින් මෙතන ඒක තියෙනවා. දැන් ඔබ ඔන්න ඔය විදිහට මේක දිහා විශ්ලේෂණාත්මකව දකිනකොට ප්‍රශ්නේ සරල වෙනවා. ප්‍රශ්නේ සරල වෙනවා. ප්‍රශ්න සංකීර්ණව උත්තර හොයන්න බෑ පුතේ. ප්‍රශ්නේ සංකීර්ණව දැක්කා කියන්නේ ඉතින් උත්තර එවිල එතනින් ඉවරයි. සංකීර්ණ ප්‍රශ්නේ සරලව දැකීම ඇතුළේ තමයි උත්තරේ. ඉතින් ඒක තමයි ප්‍රගුණ කරන්න ඕන දේ. ඉතින් එහෙම කරන්න නම් දැන් මේ උත්තරේ විශ්ලේෂණය කරන විදිහ මම මේ කිව්වේ. පිළිතුර විශ්ලේෂණය කරලා බලනවා. බලපුවම අපිට පේනවා fk. මොකද්ද මේ fk කියන්නේ? fx වල x වෙනකොට k දානවා වෙන්නේ. එහෙම එකක් වෙනවා ඇති ඕකේ. ඊළඟට f ඍණ k කියන්නේ fx වල x වෙනකොට ඍණ k දානවා වෙන්නේ. right. ඊළඟට අපි බලුවා මේ උත්තරේ තියෙන්නේ. බලපුවාම මේක රේඛීය සිතයක් තියෙනවා. එතකොට අපිට තේරෙනවා අපේ මනසෙන් තර්කයකින් ඕනේ. භාජකයේ උතර තියෙන්නේ x වර්ගයේ ඍණ k වර්ගයේ වර්ග සිතයක් නේ. එහෙනම් ශේෂයේ රේඛීය සිතයක්. right ඒක ඕකේ. දැන් ඊළඟට දැන් හොඳටම පැහැදිලි මේ ශේෂය අපිට හොයන්න fx වල x වෙනකොට k ආදේශ වෙයි ඍණ k ආදේශ වෙයි අන්න ඒ ටිකේ. එතකොට දැන් ඔන්න ඒක ඇතුලේ දැන් කොහොමද ශේෂය හොයන්නේ? ශේෂය හොයන්නේ කොහොමද? ශේෂය හොයන ක්‍රම මොනවද? දීර්ඝ ලෙස බෙදීම.
ඉතින් දීර්ඝව බෙදන්න බෑනේ මේක fx දන්නේ නැහැ. ඊළඟට ශේෂය හොයන ක්‍රමයක් තමයි ශේෂ ප්‍රමේය. ඉතින් මේකට ශේෂ ප්‍රමේය දාන්න බෑනේ. ඇයි x වර්ගය ඍණ k වර්ගය කියන්නේ වර්ගසිතයකින් බෙදනකොට ශේෂ ප්‍රමේය දාන්න බෑනේ. ඒක මොකක්ද ඉතුරු වෙන එකම දේ. අන්න තර්කේ විශ්ලේෂණය කරනකොට මනසෙන් කියනවා බෙදුම් ඇල්ගොරිතම්. ඒක පේන්නේ අර විශ්ලේෂණය කරොත් විතරයි. එහෙනම් මොකෙන්ද දැන් ශේෂය හොයන්නේ? අන්න මනසට දානවා ප්‍රශ්නේ. හිතනවා. හිතනවා මනසෙන් කියනවා මොකද එයාගේ පෙර අත්දැකීම දැන් ටක් ගාලා එනවා මොනිටර් එකට. ඇවිල්ලා කියනවා දාපන්. මොකක්ද? බෙදුම් ඇල්ගොරිතම්. අන්න දැන් මනස දෙනවා රයිට් එහෙනම් බෙදුම් ඇල්ගොරිතම් එක ලියන්න ඕනේ මේ කාන්තාවේ. මේ කියන ක්‍රියාවලියට බෙදුම් ඇල්ගොරිතම් එක ලියන්න ඕනේ. ඊට කලින් ශේෂයේ මාත්‍රය අපි සඳහන් කරන්න ඕනේ. එතකොට ශේෂයේ මාත්‍රය අපි තර්කයේ කියන මම ගාන හදන්නේ නැහැ. ඔබ යන්න ඉස්සරහට ශේෂයේ මාත්‍රය සමානයි අපි බෙදන්නේ වර්ගසිතයකින් දෙක අඩු කිරීම එක සමාන 1. එම නිසා ශේෂයේ සාධාරණ වශයෙන් අපිට ගන්න පුළුවන් x ධන b. එහෙනම් බෙදුම් ඇල්ගොරිතම් එක ලියන්න පුළුවන් මේ කතාව. fx සර්ව සමයි මේකට දෙන්න. එම නිසා fx සර්ව සමයි x වර්ගයේ ඍණ k වර්ගය. දැන් ඔබ දන්නවා අපිට හොයන්න තියෙන්නේ නොදන්න නියත දෙකක්. එතකොට අපේ භාජකයේ එකිනෙකට වෙනස් සාධක දෙකකට කැඩෙනවා. එහෙනම් ලබ්ධියට 5x දාන්න පුළුවන්. ඔය හැම එකක්ම අපි බොහොම සීරු මාරුවට අධ්‍යයනය කරලා තියෙනවා ඈ. දාන ax දාන b. දැන් මේක ලියුවට පස්සේ ඔබ දන්නවා මේක අනිවාර්යයෙන්ම සාධක දෙකකට කැඩෙනවා. මොකක්ද මේ සාධක දෙක? x වෙන k x දාන k 5x ධන ax ධන b. අන්න දැන් මේක ලියුවට පස්සේ ඔළුවට පහළ වෙන්න ඕනේ අදහස. දැන් එහෙමනම් මෙන්න මේ a වලගේ මෙන්න මේකයි කියලා ඔප්පු වෙන්න ඕනේ. b වලගේ මෙන්න මේකයි කියලා ඔප්පු වෙන්න ඕනේ. එතකොට ax ධන b කියන ශේෂය මේ විදිහට මතකට ලියන්න පුළුවන්. එහෙනම් දැන් අන්න මනසට දැන් ගොඩක් වුණා මොකද්ද පාත් එක. දැන් ගොඩක් වුණා. දැන් ලින්ක් එක ආවා. දැන් ඔක්කොම ටික හරි. තේරම ටික හරි. අර මුලින් විශ්ලේෂණය කරා. බව පෙන්නන්න තියෙන එක දිහා බලලා යම්ම ඉඩිය එකක් ගත්තා. ඊට පස්සේ තේරුණා මේකට බෙදුම් ඇල්ගොරිතම් එක තමයි ලියන්න ඕනේ කියලා තේරුණා. ඒක ලිව්වා. සාධක ගැලුවා. දැන් තේරෙන්න ඕනේ මෙතනින් එහාට මොකද්ද කරන්නේ. දැන් නොදන්න නියත දෙකක් හොයන්න පුළුවන්. ඔබ දන්නවා මෙතන එකිනෙකට වෙනස් සාධක දෙකක් භාජකයේ තියෙනවා. ලබ්ධිය වැඩක් වෙන්නේ නැහැ. ලබ්ධිය අපට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපිට fx දීලා නැති නිසා මෙවැනි සංකේතාත්මක අගයන් වලට තමයි අපිට යන්න වෙන්නේ. fx මොකක්ද කියලා දීලා නැහැ. ඒක තමයි යන්න වෙන්නේ. දැන් ඉච්චරයි. දැන් ඉතින් මොතරින් එහාට වැඩි හොඳටම අල්ලලා දුන්නා. දැන් මේ වෙනකොට කවුද දන්නේ අවුරු ඉවර කරපු අය මේ කිඳ පුළුවන් මේ මොකද? ඉන්නද කවුද? ගමිත හදලා තියෙනවා. විහිඳු විදුන්‍ය හදලා තියෙනවා. දෙන්නෙක් හදලා තියෙනවා. ගමිත විදුන්‍ය right. තව හදන එක්කෙනා අත උසන්නේ. ඒ හදපු අය එහෙම තියාගෙන ඉන්න. ඉවර කරන එක්කෙනා මේක කරන. දැන් ඒ හදපු දෙන්න යන්න ඊළඟ ගානට. ඒගොල්ලෝ යන්න පස්වෙනි ගානට. සර්. ඔව්. සර් මේ ඔකේ ශේෂය 1ට 2යි කියන්නේ දෙන්න ඕන. පුතා ඉස්සරහට පොඩක් ඉන්න බලන්න.
ඕනේ එකයට දෙකයි කියාවිද ඒක අර ලියලා තියෙන්නේ මෙහෙම ස්ලෑෂ් කරලා මට ඒක උන්නහම මගේ ඒකේ තියෙන්නේ මට ඒක යට දෙන්න ඕනේ කියන එක ආවේ නෑ. විතර එකයට දෙකයි කිය දෙන්නේ. හරි හරි. මේක හරිනේ. හරි එතන තියෙන විදිහේදී අර K අකුර භාගේ දීලා තියෙන ඇලේට නිසා මට K අකුර උඩට එනවා කියලා ඔළුවට. හරි. කියලා දෙකයි කිය. මේ විදුන්නේ ඔයාලට ආවේ එකයට දෙකයි කියද? ඔව් සර්. හරි. ඒ වගේ පොඩි දෙයක් තිබුණොත් කියන්න ඕනේ. මේ ඇත්තටම හරි විදියට තියෙනවා මෙතන මට අර භාගේ දීලා තින්නේ අර ඇල කරලා නිසා මේ ඒක මට මේ ආවේ නෑ මම ඉතින් පෑනින් ලියලා තියෙන හරිය කියනකට මට මෙතන ලියද්දි පොඩ්ඩක් කේස් වුණා. ඒක ඉතින් බලපාන්නේ මොකද ඔයගොල්ලෝ බලපුවාම ඔක තේරෙනවා මොකක්ද වෙන්නේ කියලා. නමුත් දැන් මේකේ මොනවද කළ හැකි කියලා දැන් හොඳටම තේරෙන්න ඕනේ මේ x සමානයි k ආදේශ වෙලා තියෙනවා x සමානයි ඍණ k ආදේශ වෙලා තියෙනවා. ඒකයි මම කිව්වේ අර පිළිතුර දිහා බලලා සමහර දේවල් විශ්ලේෂණය කරන්න පුළුවන් කියලා. තුන්වෙනි එක්කෙනෙකුත් හදලා තිනවා. කවුද? හංසාලි. තනියම ගන්න එක්කෙනා හෑන්ඩ් රේස් කරන්න. ඒතර මම තරු ප්‍රියම් හදලා තිනවා. යන්න ඔහම මේ පන්ති අරමුණ ඒකනේ. ඔයගලන්ව මේවට පෙළඹවීම. ලසිත් වැලිවිට. පුතේ ලසිත් වැලිවිට කියන්නේ අර දිවුල පිටියේ එක්කෙනාද? ලසිත් වැලිවිට හබුදා නෑ හරි මේ ඔයා අර දිවුල පිටියේ එක්කෙනෙක් නෙවෙයිනේ අර මේක මලීෂලත් එක්ක ඉන්න එක්කෙනා නෙවෙයිනේ ලෝහන් ලැක්ක නෑ හරි ඒ ලසත් ලසත්ද හරි ලසත් තව කවුද ඉවර කරේ? මම පළවෙනි ස්ටෙප් එකට යනවා එහෙනම් ඈ. එතකොට මේක දිහා බලපුවම පේනවා ඉස්සෙල්ලාම අපි x සමානයි k ආදේශ කරනවා. x සමානයි k. එතකොට මට එනවා fk සමානයි මෙතන ආදේශ කරනම බිඳුවයි ඒ කියන්නේ මුළු කැලේ බිඳුවයි ak ධන b. මේක පළවෙනි සමීකරණය. ඊළඟට මට ආදේශ කරන්න තියෙන්නේ x සමානයි ඍණ k. එතකොට එනවා f ඍණ k සමානයි මෙතන බිඳුව වෙනවා මුළු එක බිඳුව වෙනවා ඍණ ak ධන b.
දැන් මේකේ මගේ අරමුණ A සහ B සෙවීමනේ. දැන් හොඳටම පැහැදිලි 1 2 එකතු වෙනකොට ධන ඒකයට ඍණ ඒකේ කැන්සල් වෙනවා. එතකොට මට ලියුවේ හැකි මෙතන 1 ධන 2කින් right 1 2 එකතු වුණාම මේ ධන ඒකයට ඍණ ඒකේ කැන්සල් වෙලා 2b සමානයි කියලා එනවා. 2b සමානයි කියලා එනවා. මේ fk ධන f ඍණ k. fk ධන f ඍණ k. එහෙනම් b සමානයි කියලා මට ලැබෙනවා භාගයයි fk ධන f ඍණ k. right? ඒ කියන්නේ මේක හරියනේ. මේක ඇල්ල හරිය. දැන් මම නම් කියන්නේ වඩාම සුදුසු දේ තමයි මේ ඊළඟට මේ දෙක අඩු කරන්න. අඩු කරපුවම b කැපිලා ගිහිල්ලා අපිට එනවා මේ k a කියන එක. ඒත් එකෙන් දෙක අඩු කරන්න. එක අඩු කිරීම දෙකෙන්. right? ඒතර හිතෙන් බලන්න මොකක්ද කියලා. b ට b කැන්සල්. අඩු කරනකොට මේක ධන ඒකේ වෙලා 2 ඒකේ එනවා. 2 ඒකේ සමානයි මේ දෙක එකතු වුණාම fk ධන නෑ අඩු කිරීම f ඍණ k. එහෙනම් මේකෙන් එනවා a සමානයි කියලා 1 2 k වතාවක් හරි ලේසියි. fk ඍණ f ඍණ k. ඉතින් දැන් a වලගේ හරි b වලගේ හරි එහෙනම් ශේෂය ලියලා දාන්න ඉන්නේ. ශේෂය මේකේ ඉන්නවා. මෙතෙන්ට a වෙනුවට ආදේශ කරපුවාම එනවා මේක ඇල්ල x ධන b වලට එච්චරයි. සමීකරණ දෙක එකතු කරපුවාම මේ දෙක කැපිලා ගිහිල්ලා 2b ඇවිල්ලා b එනවා. අඩු කරපුවාම b කැපිලා ගිහිල්ලා 2a ඇවිල්ලා a වලට එනවා. දැන් ඕක ඕන වෙනවා ඔයගලන්ට 4 5 6 වෙනි ගානට යනකොට හොඳටම ඕන වෙනවා. ඔය ගණන් තුනේම තියෙන එකම විදිහේ මේක. එකම සංසිද්ධිය තියෙන්නේ. එකම සංසිද්ධිය තියෙන්නේ. හරි හොඳයි. දැන් ඔබ කල්පනා කරන්න ඕන එක දෙයක් තියෙනවා. ඔබට මේ දේ කරන්න බැරි වුණේ මොන සිතුවිලි නොසිතුණු නිසා. දැන් මේක ඉතා සරල දෙයක් නේ. දැන් ඔබ තනියම කල්පනා කරන්න මොන සිතුවිලි නොසිතුණු නිසාද මට මේක තනියම කරන්න බැරි වුණේ. ඒක ඇත්තම දන්නේ ඔබ. මට ඒක හොයාගන්න බැහැ. අන්නේ මේ මොන සිතුවිලි නිසාද මට මේක තීරණ ගන්න බැරි වුණේ කියන එක හිතනකොට එවැනි සිතුවිලි හිතන්න පුළුවන් වෙන මනස නිර්මාණය වෙනවා. ඒකයි කියන්නේ. ඒකයි එතන තියෙන එක්සර්සයිස්. ඒ නිසා ඔබ අනිවාර්යෙන්ම ඒක ඒ විදිහටම ගන්න. මේක මගනවා
අන්තිම උත්තරේ ලියන්නේ එම නිසා ශේෂය කියලා එක ලියලා ඉරිදයක් ගන්න. හොඳයි දැන් ඊළඟ ගාන තනියම හසුරවන්න බලන්න. දැන් මේකේ අත් දෙකෙමුත් එක්ක ඒක තනියම හසුරවන්න බලන්න. හෑන්ඩ් රේස් කරපු අය පුතේ අයින් කරන්න. මේ ඊළඟ ගාන හදලා ඉවරනම මට පොඩ්ඩක් දාන්න. දැන් ඒක පොඩ්ඩක් දිගයි. මේක පැරණි විභාග ගැටලුවක් මේ. මේ ආකෘතියෙන් ගණනුත් දීලා තියෙනවා කීපයක්. හරි. ටර්ම් ටෙස්ට් පේපර් වල එහෙමත් තියෙනවා. ත්‍රේගීන fx බහුපද සිතය මේකෙන් බෙදුවාම ශේෂය මෙන්න මේ බව දීයට. දැන් උතන හොඳට විශ්ලේෂණය කරලා බලන්න. උතන දැන් විශ්ලේෂණය කරන්න. දැන් මේ fx කියන එක දන්නේ නැහැ. බෙදන්නේ හැබැයි තුන්වෙනි මාත්‍රයේ සිතේකින්. බෙදන්නේ තුන්වෙනි මාත්‍රයේ සිතේකින්. ඇයි හේතුව තුන්වෙනි මාත්‍රය කියන්නේ? ඇයි අර x න එක x ධන එක x ධන දෙක ප්‍රසාරණය කරොත් අපිට එන්නේ තුන්වෙනි මාත්‍රය එකක් නේ. එතකොට භාජකයේ අනිවාර්යයෙන්ම තුන්වෙනි මාත්‍රේ. එහෙනම් අපි දන්නවා ශේෂය වර්ග සිතයක් වෙන්න ඕනේ. භාජකයේ තුන්වෙනි මාත්‍රේ නම් භාජකයේ තුන්වෙනි මාත්‍රේ නම් ශේෂය උපරිම වශයෙන් වර්ග සිතයක් වෙන්න ඕනේ. ඉතින් වර්ග සිතයක් දෙන්න ඕනේ මෙහෙමනේ. එතකොට ශේෂය මෙහෙම පැහැදිලිද? ශේෂය වර්ග සිතයක් නම් ශේෂය මෙහෙමයි දෙන්න ඕනේ. නමුත් එහෙම නෙමෙයි ශේෂය දීලා තියෙන්නේ. මේක මොකද 아무තු විදිහකට? A වතාවක් x ධන 1 x ධන 2 b වතාවක් x ඍණ 1 x ධන 2 ධන c වතාවක් x ඍණ 1 x ධන 1. ඉතින් නිකන් බලපුවම තියරියෙන් පිට වගේ. ඇයි ඉතින් ඔය භාජකයේ ගණජ සිතයක්නේ. ඔය දීලා තියෙන සාධක තුන ගුණ වුණාම එන්නේ තුන්වෙනි මාත්‍රය එකක්නේ. එහෙනම් ශේෂයට එන්න ඕනේ වර්ග සිතයක්. මම මේ කියන්නේ ඇනලයිස් කරන විදිහ. මේක විශ්ලේෂණය කරනකොට නැගින්න ඕන සිතුවිලි ටික මේ කතා කරන්නේ. මේ ගැටලුව විශ්ලේෂණය කරද්දී ඔබේ මනස තුල නැගෙන්න ඕන සිතුවිලි ටික. ඔබේ මනසත් එක්ක සිදු වෙන්න ඕන සංවාද. ඒතර ඔබ හිතනවා රයිට් එහෙනම් එන්න ඕනේ වර්ග සිතයක්. ඉතින් වර්ග සිතයක් නම් මෙහෙම විශේෂයෙන්. මේ වෙන මොකද්ද බබුටයක් කියන්නේ කියලා. ඔබට තේරෙන්න ඕන උතන තියෙන්නේ වර්ග සිතයක් තමයි. ඔබ ඔබ ප්‍රසාරණය කරලා බලන්න. ඔය තියෙන්නේ වර්ග සිතයක්. ඔගේ හැමදාම සාධක දෙක තියෙන්නේ. ඉස්සරහින් අර ABC ඇරියාම එතකොට මේ හැම එකක්ම ප්‍රසාරණය කරලා ඉස්සරහ තියෙන එකෙන් ගුණ කර ගියොත් එහෙම ඔබට එන්නේ අවසානයේ මේ වගේ වර්ග සිතයක්. හැබැයි මේ වර්ගපදයේ සංකුලකය A නෙමෙයි. වර්ගපදයේ සංකුලකයට එන්නේ A ධන B ධන C කියලා. ඔක ප්‍රසාරණය කරොත් එහෙම වර්ගපදයේ සංකුලකයේ A නෙමෙයි A ධන B ධන C වෙනවා. මොකද වර්ගපද තුනක් එනවනේ. දැන් තුනෙන්ම ඒකට අපිට ප්‍රශ්නයක් නැහැ නේ. මෙතනින් අපි අදහස් කරන්නේ යම් නියතයක් වතාවක් වර්ගපදයේ ධන යම් නියතයක් වතාවක් රේඛීය පදය ධන නියතයක් කියන ෆෝමැට් එක නෙමෙයි තියෙන්නේ. ඉතින් මෙතන A වෙනුවට C ධන D කියලා තිබුණා කියලා අපේ ෆෝමැට් එකේ වෙනසක් නෑ. ඒ වගේ දෙයක් තමයි. ඉතින් එහෙනම් ඔබ ඔය දීලා තියෙන මේ ගැටලුව විශ්ලේෂණය කරොත් ඔබට වැටහෙන්නට ඕනේ ඔව් මේ තියෙන්නේ අපි දන්න එක තමයි. හැබැයි මෙතන ශේෂයේ දීලා තියෙන අමුතුම ටයිප් එක. කිසිම දාන්න මම හිතන්නේ අපි මෙතෙක් කරපු කිසිම ගැටලුවක ওই විදිහට ශේෂය ඔබට හම්බුනේ නැහැ අපි ලියෙත් නැහැ. නමුත් ඔබ මේ දීලා තියෙන අසාමාන්‍ය වගේ පේන එක ඉතාම සාමාන්‍ය දෙයක් බව ඔබ තේරුම් ගන්නේ විශ්ලේෂණය තුළ. ඔබට ජීවිතේට වැදගත් වෙනවා. මහා අමුතු දේවල් ලෙස සමාජගත වෙන දේවල් ඇතුලේ දෙයක් නැහැ කියන එක තේරුම් ගන්න ඒක විශ්ලේෂණය කරන්න. ඔබට මහා දෙයක් වගේ පෙන්눔 කරන ලොකු මවලා තියෙන දේවල් මේ සරල දෙයක්. මේ සරල මිනිස්සු. හැබැයි ඒක දකින්නේ අපි අර විශ්ලේෂණය ඇතුලේ. මේ විශ්ලේෂණ මනස විතරේ ඒක පේන්නේ. නැත්තම් මොකක්ද යකෝ මෙලියපු ශේෂය කියලා ඔළුව හොල්මන් වෙලා යනවනේ. ඒ වතාවක් x ධන 1 x ධන 2 කියලා තියෙනවා. ඊට පස්සේ ආයි b වතාවක් x න 1 x ධන 2 කියලා තියෙනවා. ආයි c වතාවක් x න 1 x ධන 1 කියලා තියෙනවා. අමුතුම හොල්මන් විදියන්නේ. නමුත් අපි දන්නවා ඔක ප්‍රසාරණය කරලා ගත්තාම වර්ගපදයේ රේඛීය පදයේ තියෙන පදයයි තියෙන්නේ. එහෙනම් ওই ලිපිකේ වරදක් නැහැ. ගාන හදන්න යනකොට තේරෙයි කොහොම දුන්න එක කොයිතරම් වැදගත්ද කියලා.
ශේෂයේ ඔහොම තුන් එක මාර වැදගත් කියන එක තේරෙයි ගාන හදන්න පටන් ගත්තොත් කියලා. මේ ගිය ලියා ගන්නවට වඩා. හරි. දැන් කරගෙන යන්න ඉස්සරහට. හොඳ ගානක් ඔක. ලස්සන අපෝහණයක් තියෙන්නේ. සුපිරියට ලියන්න ඕනේ. සර්කානුකූලව. ඉස්සලා මුල් කොටස ඉවර කරගන්න. ගමිත හැදුවද ඒක? ඔව් සර්. very good. දැන් ඒකේ කියනවා ABC වල අගය F ඍණ 1 F 1 F ඍණ 2 මගින් සොයන්න. දැන් ටක් ගාලා මීටර වෙන්න ඕනේ. මොකද්ද මේ F ඍණ 1? ඒ කියන්නේ Fx වල x වෙනුවට ඍණ 1 දාපුවාම ඉන්නේ. මොකද්ද මේ F2? F1 F ඍණ 2. දැන් තේරෙන්න ඕනේ මේ කතාව. අන්සාරි තවත් එක්කෙනෙක් හදලා. අපි දැන් ඊළඟ ගානේ ඉන්නේ පස්වෙනි ගානේ. විදුන්‍ය හදලා දැන් ඔතන බෙදුම් ඇල්ගොරිතමේ ලියන්න වෙනවා කියන එක පැහැදිලිනේ. බෙදුම් ඇල්ගොරිතමේ ලියන්න වෙනවා අපිට නේ. ඒකට අපි ඔතන ලියුවොත් එහෙම fx පස්වෙනි ගාන fx සමයි මේකේ x ඍණ 1 x ධන 1 මේක ලස්සන හදන්න පුළුවන් බලන්න හදුවා ඒ විදිහට තමයි හැදුවේ කියලා x ධන 2 මෙතන ලබ්ධිය 5x කියලා අපි ගන්නවා කොහොමදත් එහෙම තමයි ගන්න වෙන්නේ මොකද ලබ්ධිය අර්ධයක් වන්න බෑනේ භාජ්‍ය fx කියලා තියෙන එක දන්නේ නැතුව මේක අර්ධයක් වන්න බෑ කොහොමද මේක දන්නේ නැත්නම් කොහොමද මේක අර්ධයක් වන්න බෑ භාජ්‍ය දන්නේ නැත්නම් ලබ්ධිය අර්ධයක් වන්න බෑ ඒක සංකේතයෙන් වශයෙන් තමයි යන්නේ ඒක මෙතන අර ශේෂය එන්නේ ඒ වතාවක් x ධන 1 x ධන 2 ධන b වතාවක් x ඍණ 1 x ධන 2 ධන c වතාවක් x ඍණ 1 x ධන 1 .
right. දැන් ඉතින් අපිට වෙන විකල්පයක් නෑ. අපිට තියෙන්නේ මේවා බිඳුවෙන් දැන් ආදිශ කරන්න විතරයි. x සමාන 1 දාන්න. ඒතකොට එනවා f එක සමානයි මේ කෑල්ල බිඳුව. දැන් බලන්න ඇයි මෙහෙම ශේෂය දෙන්න ඇත්තේ මේ ගැටලුව දෙන එක කෙනා. අපි අමාරු දාන්න නෙමෙයි බැලුවට හිතන්නේ අමාරු දාන්න. එහෙම දේවල් තියෙනවා. මිනිස්සුන්ට වෙන්නේ මේ හතුරුකමක් කරන්න එනවා. නිකන් අපි අකමැති දෙයක් කරන්න එනවා. හැබැයි බලපුවාම මිනිස්සුන්ට ඊටාම යහපත් දේ තමයි කරන්නේ. සමාජයේ ඔබ තියෙනවා. බැලුවට වෙන්නේ මේ අපිට හතුරුකමක් කරන්න එනවා අපි හිතාගෙන. බලපුවාම මේ මිනිහා තමයි හිතවත්ම මිනිහා. දැන් බලන්න මේක නිකන් හතුරුකමක් වගේ අපිට මෙහෙම දෙනකොට හිතෙන්නේ. නෑ. ඇයි වාසිය? මේ බලන්නකො මේ x සමානයි 1 මෙතෙන්ට වැටිච්ච ගමන් මේ කෑල්ල බිඳුව වෙනවා. x සමානයි 1 මෙතෙන්ට වැටිච්ච ගමන් මේකත් බිඳුව වෙනවා. ඒ කියන්නේ කෙලින්ම ඒ වල උස්තරේ නම් වෙනවා. මේ දැන් දෙකම බිඳුව වෙනවනේ x සමානයි 1 දාපුවම. එහෙනම් මෙතන එනවා අපිට ඒ වතාවක් 1 ධන 1 1 ධන 2 ධන බිඳුව ධන බිඳුව. ඒ මේ ධන දෙකම බිඳුව වෙනවා. එතකොට මෙතනින් එනවා මට 2යි 3යි 3 රටේ 6යි a සමාන f එක a සමානයි අයින් එකයි f එක තියෙනවා. ඊළඟ මම x සමානයි ඔය විදිහම ඍණ එකට යනවා. ගියාම මට එනවා f ඍණ 1 සමානයි. ආයවතාවක් මෙතන බිඳුවේ මේ කැලේ බිඳුවනවා. මේක බිඳුව වෙලා යනවා. ඒතර මේකේ ඉන්නේ නැහැ. මෙතන බිඳුව වෙලා යනවා. මේකේ ඉන්නේත් නැහැ. ඒ හාසි දෙකම ඉන්නේ නැහැ. මොකද x සමානයි ඍණ 1 දාපුවම මේ සාධකය බිඳුව වෙන නිසා. ඒතර x සමානයි ඍණ 1 දාපුවම මෙතන ඍණ 2යි ධන 1යි. b වතාවක් ඍණ 2 ධන 1. ඒ කියන්නේ මේකෙන් මට ලැබෙනවා ඍණ 2යි b සමානයි f ඍණ 1 b සමානයි ඍණ 1ට 2යි f ඍණ 1. දැන් ඔය විදිහට මට පුළුවන් x සමානයි 2 දාන්න. එතකොට මට එනවා f 2 සමානයි ආයි පාරක් විතර 2 නෙමෙයි සෝරි ඍණ 2 නේ. මෙතන බිඳුවයි ඔන්න බලන්න. x වල ඍණ 2 දානකොට මෙතන බිඳුවයි නේ. ඒක ඉන්නේ. මෙතන දාන ඉන්නේ. තේරෙනවද අපිට හොදක් කරලා තියෙන්නේ කියලා තේරෙනවද? බැලුවට නිකන් මාර හතුරුකමක් කරා වගේ වෙන්නේ. නමුත් ඒවට හරියට කරුණු දෙවනම් පේනවා. මේ විදිහට ශේෂය දෙන එක මාර වාසිය. තේරුණාද? ඒ කියන්නේ හසුරවන්න හරිම ලේසි. මේ දැන් දෙකම බිඳුවයි. මේ දැන් දෙකම බිඳුව වෙනවා. මේ සාධකය නිසා බිඳුව වෙනවා. අතන c වතාවක් ඍණ 3යි ඍණ 1යි. එහෙනම් මෙතනින් එනවා c සමානයි 1ට 3 වතාවක් f ඍණ 2. ඔන්න දැන් ගානේ අපිට කිව්ව පළවෙනි කාරණේ හරි. a b c වල අගයන් මේ අසුරින් හොයන්න කිව්ව ඔන්න හොයලා ඉවරයි. හොයලා ඉවරයි. දැන් ගානක පළවෙනි කොටස කරපුවාම ඒක දෙවෙනි කොටසට ඇප්ලයි වෙන විදිය ගැන හිතන්න ඕනේ. දැන් ගානක පළවෙනි කොටස කරලා කවුද තව හදලා තියෙන්නේ? ඒක දෙවෙනි කොටසට ඇප්ලයි වෙන හැටි ගැන හිතන්න ඕනේ. තේරෙනවද? ගානක පළවෙනි කොටස කරාට පස්සේ දෙවෙනි කොටසට ඇප්ලයි වෙන්නේ. දැන් කොහොමද මේක දෙවෙනි කොටසට ඇප්ලයි වෙන්නේ? අන්න දැන් මේගොල්ලෝ fx දෙනවා අපිට. දැන් දෙනවා fx මොකක්ද කියලා දැන් දෙනවා. දැන් ඒගොල්ලෝ දෙනවා fx කියන්නේ මොකක්ද කියලා. මොකක්ද fx කියන්නේ? 2x5 ධන 4x 4 ධන x වර්ගය ඍණ 2x ධන 1. අන්න දැන් දෙනවා fx. දැන් දෙනවා. ඉතින් දැන් දෙනවා නම් තමයි අපිට මේ සංකේත වලින් කියන්න තියෙන අගයන් මොනවද කියලා ඇත්තට හෙව්වේ.
if එක කියලා මේ සංකේතාත්මකව තියෙන්නේ කීයද කියන එක මේකෙන් හොයාගත්තේ if එක ඉතින් ඒක හොයලා මෙතෙන්ට දාපුවම ඒ වලගේ හම්බෙන්නේ මේ f ඍණ එක කියලා තියෙන සංකේතාත්මකකයේ මේකෙන් අපි හොයාගත්තේ ඉතින් ඒක හොයාගෙන මෙතෙන්ට ආදේශ කරනවා b වලගේ ඊළඟට f ඍණ දෙක මොකක්ද කියලා මේකෙන් හොයාගත්තේ ඒක හොයාගෙන මෙතෙන්ට ආදේශ කරපුවාම c වලගේ ඒතර abc දන්නවනම් අර ABC දන්නවනම් ඉතින් ශේෂය ලියන්න පුළුවන් ABC දන්න. තේරුම් ගන්න. දැන් හරියට හිතන්න මේ ඔක්කොගෙම තියෙන පුතේ ඇනලි මේ විශ්ලේෂණය. සරලව මේක දකින්න දැක්ම. ඒ දැක්ම පහළ වෙනකොටම ගැටලු විසඳන්න ඕන කරන අදහස් ටික මනසේ ගලාගෙන එනවා. ඊට රිලේටඩ් ඒවා ටික. ඊට සම්බන්ධිත අදහස් ටික එනවා ඩෙස්ක්ටොප් එකට. ටක් ගන්න. ඇවිල්ලා ඒකෙන් පෙන්නනවා තියෙන සම්බන්ධතාවය. දැන් fx දුන්න ගමන් අපිට f1 කියන්නේ මොකක්ද කියන එක හොයාගන්න පුළුවන් මේක. එහෙනම් කෙලින්ම ඒ වලගේ හොයාගත්තා. f ඍණ එක හොයාගත්තා. එහෙනම් b වලගේ හොයාගත්තා. f ඍණ දෙක හොයාගත්තා. එහෙනම් c වලගේ හොයාගත්තා. එතකොට abc අගයක් තුන දන්නවනම් ඉතින් මේ දැන් තුනට ආදිශ කරපු අංශයේ එනවා. ඉතින් ඒක පොඩ්ඩක් සුළු කරන්න. සුළු කරලා ගන්න. වර්ගපදයේ රේඛී පදයේ නිතේදී සුළු කළා මම බලන්න තව කවුද ඉවර කරගන්නේ විදුන්‍ය තරුප්‍රියම් රවින්දු ප්‍රදීප්ත තනියම කරගෙන යන්න බලන්න මම ඔයාලන්ට අවස්ථාව දෙනවා තනියම කරගෙන යන්න අපි මේ ඉන්නේ පස්වෙනි ගැටලුවේ තනියම ගන්න බලන්න අන්තිමට ගමිත මොකක්ද ප්‍රශ්නේ? ගමිත බලන්න දැන් f1යි f ඍණ 1යි f2යි හොයාගත්ත පස්සේ abc හොයන්න පුළුවන්. abc දන්නවා කියන්නේ කෙලින්ම ශේෂය ලියන්න පුළුවන්. ඒක පොඩ්ඩක් සුළු කරන්න. වර්ග පදයේ රේඛීය පදයේ නියතේ පදයේ එන විදිහට පද තුනකට සුළු කරන්න. කවුද තව හදලා තියෙන්නේ? විහිඳු හදලා තියෙනවා, දෙවිනුත බානුජ හදලා තියෙනවා. දැන් හදලා තියෙනවා මේ වෙනකොට 7 දෙනෙක්. 7 දෙනෙක් හදලා තියෙනවා. තව එක්කෙනෙක් ආවා දුල්මින. ශේෂයේ අවසාන සරල අවස්ථාව දක්වා සුළු කරන්න. වර්ග පදයේ රේඛීය පදයේ නියතේ දක්වා සුළු කරලා ගන්න. තව එක්කෙනෙක් ආවා තිසුනි. තව එක්කෙනෙක් ආවා දිනක්ෂි. මට ඇසෙස්මන්ට් එක ඕනේ. මම නිකන් නෙමෙයි. ඒ කියන්නේ මම ඒකට තමයි අවබෝධ කරගන්නේ දැන් කී දෙනෙක් මගේ උදව් නැතුව යනවද? කී දෙනෙකුට මගේ උදව් ඕනේද? හරි? නිසා මට මේ ප්‍රතිචාර අවශ්‍යයි.
හරි සරලයි. දැන් තියෙන්නේ f1 යගේයි f ඍණ 1යි f ඍණ 2යි හොයාගන්නනේ. ඒ තුන දන්නවනම් කෙලින්ම අර මේ කැපිටල් A කැපිටල් B කැපිටල් C කියන අගයන් ටික දන්නවා. ඒ ටික දන්නවා කියන්නේ කෙලින්ම ශේෂය ලියලා දාලා සුළු කරන්න තියෙන එච්චරයි. දැන් අපි හොයලා බලමු එහෙනම් දැන් කාලය තව කවුද හැදුවේ? දැනට 10 දෙනෙක් මට රශ්මි කවින්දයා සකිල අමර හරි. දැන් අනිත් අය බලන්න ඕනේ කවර නම් සිතුවිලි නොසිතුණු නිසා මේක කරගන්න බැරි වුණා කියලා. දැන් අපි දන්නවා අපිට f1 ඕනේ, f ඍණ 1 ඕනේ, f ඍණ 2 ඕනේ. එහෙනම් අපි බලමු මෙතන f1 ගන්න. x සමාන 1 ආදිශ කරමු. f1 ඉතින් කරත් කමක් නැහැ. 2 4 6යි x සමාන කරනවා 2 4 6යි 6 1 7යි 7 1 8යි 8 2ක් ගියාම 6යි. ඉන්නවා. x සමානයි ඍණ 1 දාපුවම f ඍණ 1. මෙතනින් කෙලින්ම ඕන නම් මෙතන ඇරෝ එකක් දාලා කෙලින්ම ඒ වලගේ එළියෙ කියනවා. 6න් එක වතාවක් 6 එන්නේ. ඒ කියන්නේ 1යි. 6න් එක වතාවක් 6යි. ඒ කියන්නේ 1යි. x සමානයි ඍණ 1 දාපුවම f ඍණ 1. කීයද? මෙතන ඍණ 1 දාපුවම ඍණ 2යි. අයි කෑ කොනෙලා තියෙනවා කාගේද පොඩක් ඔෆ් කරගන්න පුතේ. මෙතන දාපුවාම ඍණ 1යි ඍණ 2 ඉන්නේ. එතරයි ඍණ පද ඉන්නේ. මෙතනින් එනවා 4යි 1යි 5යි 5යි 2යි 7යි 7යි 8යි 8ෙන් 2 ගියාම ආයෙ එනවා 6යි. එහෙනම් මේකෙන් එනවා b සමානයි දෙකෙන් එක වතාවක් 6යි. ඍණ භාගයනේ. ඍණ භාගය වතාවක් f ඍණ 1. ඒ කියන්නේ ඍණ 3යි. b වලගේ ඍණ 3යි. ඊළඟට අපි දානවා x සමානයි ඍණ 2. දාපුවම අපි වෙනවා f ඍණ 2. ඍණ 32යි ඍණ 64යි. මේ දෙක කැපිලා යනවා. නමයක් එනවා. මම හරියට වන්ද c සමානයි එතකොට එනවා 3න් එක වතාවක් 9. 3. මට එන්නේ a වලට 1 එනවා, b වලට ඍණ 3 එනවා, c වලට 3 එනවා. මම හිතන්නේ හරියද නේද? හරිද? දැන් බලන්න මම මේක ඉදිරිපත් කරපු විදිය නේ. තේරෙනවද? තේරෙනවද? හරි සරලයි, ඒ වගේම හරි පිළිවෙලයි. මේ මම පිළිවෙලයි කියනව නෙමෙයි ඈ. ඒක මම විශ්වාස කරනවා මේක හරි ස්ට්‍රේට් ෆෝවර්ඩ් විදිහට මම ලියලා තියෙනවා කියලා. තේරෙනවද ඒක? ඉදිරිපත් කිරීම. මේ විදිහම ලියන්න කියලා ගන්න ඔබේ අදහස් ඔබ නිදහසේ ප්‍රකාශ කරන්න. හැබැයි එන්නේ ඉතා කෙටියෙන් දියුණුව කාර්යක්ෂමව ලස්සනට දේවල් ප්‍රකාශ කරන්න හැටි මනස දියුණු කරගන්න. ඒක ඉතින් එකපාරට එන්නේ නැහැ. ඒක අවුරුද්දක් විතරක් යනකොට තමයි ලස්සනට හැදිලා එන්නේ. දැන් ඉතින් එහෙනම් ශේෂය ලියන්න පුළුවන්. එහෙනම් ශේෂය අපිට ලියන්න පුළුවන්. ශේෂය සමානයි a. a කිව්වේ 1යි x දාන එක x දාන එක b කිව්වේ ඍණ 3යි x ඍණ 1 x දාන දෙක c කිව්වේ 3යි
x nature x and x. Thing. දැන් ඔබ දන්නවා මෙතන ඉන්නේ වර්ගසිතයක් කියලා. එතකොට මෙතන x වර්ගයක් එනවා. මෙතන ඍණ 3යි x වර්ගයක් එනවා. මෙතන ධන 3යි x වර්ගයක් එනවා. ධන 3යි x වර්ගයට ඍණ 3යි x වර්ගය කරපුවා x වර්ගයේ ඊළඟ මෙතනින් එනවා 3යි x එනවා. මෙතනින් එනවා ඇතුලේ x ඇවිල්ලා ඍණ 3යි x ඒකේ කැපෙනවා. මෙතන x පදයක් නැහැ. වර්ග දෙක අතර යන්නේ. ඔව් x පදයක් නැහැ. ඒක නියත එනවා මෙතනින් දෙකක්. මෙතන එනවා 6ක්. ඍණ දෙක ඍණ 3 ගුණ 6යි. 6 දෙක 8යි. 8න් 3ක් එනවා. x වර්ගයේ ධන ප්‍රවාහ මට ආවා. ශේෂයට ආවේ තාම සරල එකක්. මේ මහා දෙවෙනි දෙකක් වගේ ලිව්වට. මේ එන්න ලොකු එකක් වගේ ලියලා දැම්මට තියෙන්නේ x වර්ගය තමයි. මේ උත්තරේ ආවනම් පොඩ්ඩක් මට කවුරු හරි කියනවද මේ මොකද ආවේ? ඔව් සර්. හරි හරි හරි. දැන් ඉතින් ඔබ මේක හදන්න බැරි වෙච්ච කට්ටියක් ඉන්නවනේ. ඒගොල්ලෝ කලබල වෙන්න එපා. ඒගොල්ලෝ තමුන්ගෙන් අහන්න ඕනේ මොන සිතුවිල්ලද මට මේ ආවේ නැත්තේ? ඈ මොන සිතුවිල්ල නොසිතුණු නිසාද මොන සිතුවිලි නොසිතුණු නිසාද මේක මට තනියම අසවන්න බැරි වුනේ. අන්න ඒක ඔබ සතු කරනවා. ඒක ඔබ තනියම හිතන්න ඕන දෙයක්. එහෙනම් අයින් කරන්න. දැන් ඊළඟ ගැටලුව 6 වෙනි එකට යන්න.
හරි. දැන් ඊළඟ ගානත් හදපු අයද ඔය අතුස්සලා ඉන්නේ. එහෙනම් ඉවර කරන්න බලන්න ඊළඟ ගැටලුව. ඒ කියන්නේ 4 5 6 වෙනි ගන්න. ඒක ඔකත් පැරණි විභාග ගැටලුවක්. අර ඔය ගණන් දෙකට වඩා පොඩ්ඩක් ඇඩ්වාන්ස්. ඒක පොඩ්ඩක් ඇඩ්වාන්ස්. බලන්න හදන්න හදපු අය ඒ වගේම ඔසවල මට සංඥාවක් දෙන්න ඒක ඉවර කරලා කියන්නේ. එක්කෙනෙක් හදලා දිනවනේ.
30 වෙනි හදලා තියෙනවා. ලුක් පිටිය හදලා තියෙනවා. අන්සාරි හදලා තියෙනවා. දැන් අපි බලමු මොකද්ද මේ ගැටලුවේ තියෙන හරය කියලා. ඒකේ මුල් පාර්ට් එක අර අපි කලින් කරපු 4 වෙනි ගාන වගේමයි. කිසි ප්‍රශ්නයක් නැහැ දරබඩස් කියලා ඇද්දලා අරින්න තියෙන එකට. ඊළඟට කොහොමද ඒක දෙවෙනි කොටසට යොදාගන්නේ කියන එක තමයි ඊළඟට තියෙන්නේ. ඒක කියනවා fx යන මාත්‍රය දෙක හෝ ඊට වැඩි බහුපදයක. ඇයි මේ මාත්‍රය දෙක හෝ ඊට වැඩි කියලා දීලා තියෙන්නේ? නිකන් නෙමෙයි ඒක දීලා තියෙන්නේ. ඇයි හේතුව? හේතුව තමයි මේක බෙදන්නේ x විනේ වතාවක් x විනේ b වලින්. ඒ කියන්නේ වර්ගසිතයකින්. ඒතර ඔබ දන්නවා වර්ගසිතයකින් බෙදන්න නම් භාජ්‍ය අඩුම තරමේ වර්ගසිතයක් වෙන්නේ හෝ ඊට වැඩි මාත්‍රයක් වෙන්න ඕනේ. නේද? භාජ්‍ය අඩුම තරමේ වර්ගසිතයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඊට වැඩි මාත්‍රයක් වෙන්න ඕනේ. නේ? ඇයි? මෙතන භාජකයේ වර්ගසිතයක් නෙතිනේ. x විනේ වතාවක් x විනේ b ප්‍රසාරණය කරපුවම වර්ගසිතයක් වෙන්නේ. වර්ගසිතයකින් බෙදනවා නම් මේ භාජ්‍ය බෙදීමට භාජනය වන්නා අඩුම තරමේ වර්ගසිතයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඊට වැඩි. ඒකයි එහෙම තියෙන්නේ. ඒක ඇනලයිස් කරගත්තා. එහෙනම් දැන් කෙලින්ම මේ බෙදුම් අල්ගොරිතම් එළියෙන් මෙදී වෙන කතාවක් නෑ. x in a x in a b 5x ax ධන b. මම මෙතන අර කියන්න ගියේ නෑ ශේෂයේ මාත්‍රයේ දෙක අඩු කිරීම එක. ඒ නිසා ශේෂයේ x ධන b කැලම ලියන්න ගියේ නෑ. හරි? ඒ කැලම ලියන්න ගියේ නෑ. දැන් මම මේක x සමානයි a ආදේශ කරනවා. එතකොට මට එනවා fa සමානයි මෙතන බිඳුවයි a ධන b. ඊළඟ මම x සමානයි b ආදේශ කරනවා. ඊට මට එනවා fb සමානයි ab ධන b. මේක එක මේක ගන්න දෙක කියලා. දැන් කෙලින්ම එකෙන් දෙක අඩු කරපු ගමන් b කැපිලා යනවා. ඉතාලු කිරීම දෙකෙන් මට එනවා AA අඩු කිරීම AB AA අඩු කිරීම AB A එළියට ගත්තාම A ඍණ B එනවා සමානයි FA ඍණ FB FA ඍණ FB මම මෙතන කෙලින්ම අඩු කරනකොට A එළියට ගත්තා. එහෙනම් මට මෙතනින් එනවා A සමානයි කියලා එකයට A ඍණ B වතාවක් FA ऋण FB A उन्हें ये वाला गया ये वाला गया ये वाला गया कारण पहले नहीं then
මෙතන A වලගේ ආවට පස්සේ ඊළඟට දැන් මේකෙන් B හොයන්න නම් මේ කැපිටල් A අයින් කරන්න වෙනවා. ඒතකොට මේ කැපිටල් A අයින් කරන්න මෙතන B වලින් ගුණ කරලා මෙතන A වලින් ගුණ කරලා තමයි අඩු කරන්න වෙන්නේ. මේ පළවෙනි සමීකරණය B වලින් ගුණ කරනවා සිම්පල්. දෙවෙනි සමීකරණය සිම්පල් A වලින් ගුණ කරනවා. ඒතකොට මේ දෙක සමාන වෙනවනේ. අඩු කරපුවාම අයින් වෙනවා. එහෙම නැත්නම් මේ හොයාගත්ත A වල අගය කියලා මෙතෙන්ට ආදේශ කරලා B හොයාගන්න පුළුවන්. එහෙමත් පුළුවන්. ඒ ක්‍රම දෙකෙන් ඕනම එකකට ඔබට මේක කරන්න පුළුවන්කම තියෙනවා. මම කරන්නද මේක ආදේශ කරලා. එහෙනම් මම මේ විදිහට කරනවා නේ. ඒතකොට පළවෙනි සමීකරණයෙන් මට එනවා b සමානයි කියලා. b සමානයි f simple a ඍණ a capital A simple a. ඔකනේ මේක මේ පැත්තට ගන්න. ඒතකොට b ට සමානයි. දැන් මම ආදේශ කරොත් මට එනවා f a ඍණ simple a වතාවක් capital A. simple A වතාවක් capital A. capital A කියන්නේ මේකනේ. එහෙනම් a යට a ඍණ b f a ඍණ fb. simple A වලගේ capital A වලින් ගුණ කරනවා. මේකෙන් ගුණ කරනවා. මෙතන උඩට A අකුරක් කියන එක වෙන්නේ. හරිනේ? තේරුණා නේද? ඒ වලගේ මෙතන ආදේශ කරපුවම උඩට A අකුරක් එනවා. අර ටික වෙනවා. දැන් මෙතන අපි කුඩා පොදු ගුණාංක අපි 1යට A ඍණ B එළියට ගමු. දැන් මෙතන 1යට 3 තිබුණා නම් 3න් එකට අපි එළියට ගන්නේ. මෙතන යටින් 5 තිබුණා නම් අපි 5න් එකට එළියට ගන්නේ. මෙතන යට 7 තිබුණා නම් 7න් එකට එළියට ගන්නේ. මෙතන යට 8 තිබුණා නම් 8න් එකට එළියට ගන්නේ. උඩ එක ගැන හිතන්නේ නැහැ. එහෙනම් 1යට A ඍණ B එළියට ගමු. 1යට A ඍණ B. ඒතකොට වෙන්නේ මේ A ඍණ B වලින් අර FA ගුණ වෙනවා මෙතන. ඊළඟට මෙතන ඍණදී ඍණ A වතාවක් ඍණ A වතාවක් මේක FA ඍණ FB. ඔන්න ඕක තමයි එන්නේ. හරි. පැහැදිලි නේද? මෙතන 1යට A ඍණ B එළියට ගත්තා. ඒතකොට මේ FA කියන එක A ඍණ B වලින් ගුණ වෙන්න ඕනේ. ඊළඟ මෙතන ඍණ A ඉතුරු වෙනවනේ. 1යට A ඍණ B ගත්තා. ඍණ A වලින් මේක ඇල්ල ගුණ වෙන්න. දැන් බලන්න මෙතන සුළු කරපුවාම මොකක්ද එන්නේ කියලා. B සමානයි 1යට A ඍණ B මෙතන එනවා මේ බලන්න simple A වතාවක් FA එනවා. AFA එනවා. ඊළඟ මෙතන ඍණ BFA එනවනේ. ඍණ B වතාවක් FA. හැබැයි මෙතන එනවා මේ මෙතන AFA ට AFA කැපෙනවනේ. මෙතන ධන AFA ට ඍණ AFA කැපෙනවා. මේක එන්නේ නැහැ කැපෙනවා. මේක කපලා යනවා. simple A වතාවක් FA මෙතන ඍණ AFA දෙක කැන්සල්. ඊළඟ මෙතන ඍණ BFA ඍණයි ධන AFB. මම ඒක මුලින් ලියන්නම්. AFB කියලා කැල්ල මුලින් ලියන්නම්. ඍණ BFA. right? වෙනවද ඒක? හරිද? දැන් මෙතන AFA කියන එක මෙතන ඍණ AFA ට කැපෙනවා. මෙතන ඍණ BFA මේ තියෙන එක. ඊළඟ මෙතන ඍණයි ධන AFB. හරි තියෙනවා. ඉතින් මං හිතන්නේ ඕක තමයි B කියලා කියන්නේ. ඔව්. හරිද? ඔව්. හරිද? ඉතින් අර ආදේශ ගන්න තියෙන එමනම් ශේෂය එමනම් අපිට ශේෂය ලැබෙනවා x and b නේ ආවේ කැපිටල් A ට එනවා මේක. කො කැපිටල් A මේ තියෙන්නේ if A ඍණ FB
බෙදීම a ඍණ b වතාවක් x. ඒ වල දෙන්නේ ඕකනේ. ඒ වල දෙනාගේ ඕක ඒක ආදිසි කරා ax ධන b. b කියන්නේ එතකොට මෙන්න මේක. afb විද bsc බෙදීම a ඍණ b. right? තේරෙනවද? ඒ කැලල හරිනේ. දැන් මේක හදපුවා කවුද? අරුවයි පොඩ්ඩ බාන්න ගමිතා දාලා දෙනවා තිසුනි දුල්මිනේ ලුප්පිටිය හංසාලි විදුන්‍යා රවිදු ප්‍රදීප්ත තරුප්‍රියම් දිනාත් විනුජ රශ්මි කවින්ද්‍යා ශකිල අමර 10 දෙනෙක් හදලා තියෙනවා මේ දැන් ඔබ බලන්න ඕනේ ඔගේ ඊළඟ පාර්ට් එක මම මේ ගන්න විදිහටද ඔබ ගත්තේ කියලා දැන් සියලු දෙනාම වැඩ නවත්තලා බලන්න මේක ලියා ගන්න මෙතෙන් දෙන්න අත්අයින් කරන්න පුතේ සර් ඔව් සර් ඕකේ b හොයද්දී පළවෙනි සමීකරණේ p ගෙන් වැඩි කරලා දෙවෙනි සමීකරණේ a ගෙන් වැඩි කරලා ඒක අඩු කරත් හරිනේ හරි ඒකට ප්‍රශ්නයක් නැහැ එහෙම ගැටලුවක් නැහැ ඒක කැමති විදිහකට කරන්න කැමති විදිහකට කරන්න ඒක මම පටන් ගන්නකොට කිව්වනේ ඒ විදිහට කරත් කමක් නැහැ දැන් අපි ශේෂය හෙව්වා හරි දැන් ඔන්න මම ඔබට ඉතාම වැදගත් දෙයක් කියලා දෙන්න යන්නේ මේ A level maths වලට අදාළ උසස් පෙළ ගණිතයට අදාළ ඉතාම වැදගත් දෙයක් සියලු දෙනාම වටනවත්තලා එහෙම කරන්නේ ඊට කලින් කියන්න තාම මේක ලියා ගන්න නැහැ පොඩ්ඩක් අත උසන්න ලියා ගන්න ඉන්නවනේ ඉවර කරන්නකො ඉස්සෙල්ලා ඉවර වුණාම අතයින් කරන්න ලියාගෙන ඉවර වුණාම හරිනේ තාම ලියා ගන්න කවුරු හරි ඉන්නවද හරි දැන් උසස් පෙළ ගණිතයට අදාළ ඉතාම වැදගත් පොයින්ට් එකක් දෙන්න යන්නේ වැඩ සියලු දේ නවත්තලා මේකට හඳුන්වන්න සාමාන්‍යයෙන් උසස් පෙළ හෝ ඊට පසුව එන ගණිතයේ තියෙන ස්වභාවයක් මෙන්න මෙහෙම ඒ තමයි මේ ගානක තියෙනවා පළමු කොටස සහ දෙවන කොටස කියලා. ඇත්තම කිව්වොත් ටෙක්නිකල් විදිහට කිව්වොත් එහෙම නෙමෙයි ඕක. ඕකට කියන්නේ අනුමේය සහ ගැටලුව කියලා. බොහෝ ගැටලු වල තියෙනවා අනුමේය. ඉංග්‍රීසියෙන් අපි ඔකට කියනවා කොරලරි එකක් කියලා. හරි? කොරලරි එක. ඒ කියන්නේ ගැටලුවක තියෙනවා අනුමේයක් කියලා කොටසක්. ඊට පස්සේ තියෙනවා ගැටලුවේ මේ හඳ කොටස කියන එක. ස්ටෙම් එක කියන එක. හරි? මොකද්ද මේ අනුමේයක් කියන්නේ? මේව මුද්දට තේරුම් ගන්න මම මෙතනදී පැහැදිලි කරනවා. මොකද ඔබට 100,000 වාරයක් ඔය අනුමේයන් හම්බෙන්නේ. ගැටලුව. ඒත් ඔබ තේරුම් ගන්න ඕනේ මොකද්ද අනුමේයක් කියන්නේ. හරි? කොරලරි එකක් කියලා සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසියෙන් කියනවා. තවත් වචනයක් තියෙනවා ඒකට මට මතක නැහැ. මේ අනුමේයක් කියන්නේ දැන් ඔය කිට්ටු වචනයක් මොකද්ද ප්‍රමේයනේ.
මොකද්ද ප්‍රමේයක් කියන්නේ? මොකද්ද මැත්ස් වල ප්‍රමේයක් කියන්නේ? පයිතගරස් ප්‍රමේය කියලා තියෙනවා. ශේෂ ප්‍රමේය කියලා තියෙනවා. සාධක ප්‍රමේය කියලා තියෙනවා. හරි? ප්‍රමේයක් කියන්නේ ළමයි වඩා විශාල තත්වයකට වළංගු වන්නා වූ සත්‍යයක්. ඒ කියන්නේ විශාල වපසරියකට වළංගු වන්නා වූ සත්‍යයක්. සාමාන්‍යයෙන් ප්‍රමේයක් කියන්නේ එහෙම එකක්. විශාල වපසරියකට ඒක වළංගුයි. දැන් උදාහරණයක් fx නම් බහුපදයක් x ඍණ a වගේ සාධකයකින් බෙදුවොත් අපි ඒක x ඍණ අයින් කරමු. ax ධන b වගේ සාධකයකින් බෙදුවොත් ශේෂය f ඍණ b යට සමානයි. අර විස්තීර්ණ අවස්ථාව කිව්වොත් අපි ශේෂ ප්‍රමේය. fx නම් බහුපදයේ ax ධන b වෙනි සාධකයකින් බෙදුව විට ලැබෙන ශේෂය f ඍණ b යට සමානයි. එතකොට ඕක විශාල වපසරියකට වළංගු වෙන සත්‍යයක්. ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මේ ඍජුකෝණයේ අඩංගු පාද දෙක මත අදින සමචතුරස්‍ර වල වර්ග බලයන්ගේ ඓක්‍ය කර්ණය මත අදින සමචතුරස්‍රයේ වර්ග බලයට සමාන වේ. සියලු ඍජුකෝණී ත්‍රිකෝණ වලට වළංගු වෙන සත්‍යයක්. තේරුණාද? එතකොට මැත්ස් වලදී ප්‍රමේයක් එහෙම නැත්නම් තියරම් එකක් කියන්නේ ඒ වගේ එකක්. අනුමේයක් කියන්නේ ඇත්තටම ප්‍රමේයක් වගේ එකක් තමයි. නමුත් ඒකේ වළංගුභාවය ඊටාම කුඩා රේන්ජ් එකක. දැන් මේ ඔබ ඔප්පු කළේ අනුමේයක්. මම ඒක විස්තර කරන්න. ඇයි ඒකට අනුමේයක් කියන්නේ? ඔන්න බලන්න. මේක වළංගු වෙන්නේ මේ fx කියන එකේනා මාත්‍රයේ දෙක හෝ දෙකට වැඩි නම් විතරයි. ඒක අපි ගමන්නේ කියමු. ඒක ලොකු රේන්ජ් එකක් නේ. මාත්‍රයේ දෙක හෝ දෙකට වැඩි කියන්නේ බහුපදවල ලොකුම රේන්ජ් එකනේ. මාත්‍රයේ එක අවස්ථාවනේ අයින් වෙලා තියෙන්නේ. හරි ඒක අයින් කරමුකෝ. ඒක ලොකුයි. ඔන්න බලන්නකෝ. හැබැයි මේ ශේෂය මේ විදිහට වළංගු වෙන්නේ මේ බෙදන භාජකය මෙන්න මේ ෆෝම් එකේ තියෙනවා නම් විතරයි. දැන් අපිට තේරෙනවද? භාජකය මෙන්න මේ ෆෝම් එකේ මේ විදිහට තියෙන මේ ආකෘතිය සාධක දෙකකින් ගුණ වෙන අවස්ථාවක් විදිහට භාජකයේ තියෙනවා නම් විතරයි ශේෂය මේ විදිහට ගන්න පුළුවන්. එතකොට ඔබට තේරෙන්න ඕනේ මේක ප්‍රමේයක් ලෙස භාවිතා කරන්න සුදුසු එකක් නෙමෙයි. ඇත්තටම මේක ප්‍රමේයක් වගේ තමයි. නමුත් කුඩා වපසරියකට වළංගු වෙනවා. මොකක්ද මේ කුඩා වපසරිය? භාජකය මෙන්න මේ ෆෝමැට් එකේ තියෙන අවස්ථාවේදී ශේෂය මේව ලියන්න පුළුවන් කියන එක අපි මේ ඔප්පු කරලා තියෙන්නේ. භාජකය මෙන්න මේ ෆෝමැට් එකේ තියෙන වෙලාවක ශේෂය මේව ලියන්න පුළුවන්. fx මොක වුණා? දෙක හෝ දෙකට වැඩි ඕනම බහුපදයක් වෙන වෙලාවක භාජකය මෙන්න මේ ෆෝමැට් එකෙන් තියෙනවා නම් ශේෂය මේක. එතකොට දැන් ඔබට තේරෙන්න බෑ මේක එක්තරා විදිහක ප්‍රමේයක්. නමුත් මේකේ පොඩි ලිමිටේෂන් එකක් තියෙනවා. හේතුව භාජකය මෙන්න මේ ෆෝමැට් එකේ තියෙන ඒවා විතරයි මේක වළංගු. ඒතර ඔබ තේරුම් ගන්න මෙතනින් එහාට ඔබට 100,000 වාරයක් හම්බෙයි A-level maths කරන්නේදී ගානක මුල් කොටස කියලා එකක්. අපි සරලව කියනවා මුල් කොටස කියලා. නමුත් ඒකේ නියම වචනේ අනුමේය. අනුමය ඔබ ගොඩ දෙනෙක් දන්නේ නැහැ ටෙක්නිකල් ටර්ම් එක. ඒකට කියන වචනේ අනුමය. ඒතකොට A level ගැටළු වල සහ ඉන්නේ පස්සේ ඔබට හම්බෙන බොහෝ ගැටළු වල අනුමය ඔබට ඔප්පු කරන්න කියනවා. වැඩේ තියෙන්නේ ඒක නෙමෙයි. ගානේ දෙවනි කොටසට අර අනුමය ලින්ක් එක ගන්න එක තමයි ඊළඟට දැනගන්න. ගානේ දෙවනි කොටසට මේක බද්ධ කරගන්න. ඒ සඳහා මේක විස්තර කරලා හිතන්න ඕනේ. දැන් නිකම්ම මේක ශේෂය කියලා බැලුවට එන්නේ නැහැ අයිඩියා එක. බලන්න ඕනේ මෙතන fx කියන එක නා මාත්‍රයේ දෙක හෝ ඊට වැඩි විය යුතුයි. භාජකය මෙන්න මේ ෆෝමැට් එකේ තියෙන්න ඕනේ. එහෙම තියෙනවා නම් ශේෂය නෙමෙයි. දැන් යමු ගන්න දෙවෙනි කොටස. ඊට පස්සේ කියනවා n xi බලය දන px දන q යන්න x ඉන එක වතාවක් x දන දෙකෙන් බෙදුව විට ශේෂය 2x දන 1. එතකොට අපි ලියනවා මෙතන ඉහත මුල් කොටස හා සැසඳීමේදී මොන මේ වචනේ ලියනවා ඉහත මුල් කොටස හා සැසඳීමේදී දැන් මුල් කොටසත් එක්ක සැසඳනකොට මොකක්ද fx ගානේ දෙවෙනි කොට fx කියලා කියන්නේ මේකේ තියෙනවා මොකක්ද xi ධන px ධන q fx කියන්නේ ඕක මොකක්ද a කියන්නේ
ඒ කියන්නේ අර සාධක දෙකේ මැද ඍණ ලකුණ තියෙනකොට මෙතන තියනාගේ. එතකොට මෙතන x එන එක නම් අපි a කියන්නේ 1 කියලා ගමු. මොකක්ද b? මෙතන x ධන දෙක කියලා තියෙන්නේ. එහෙම බෑ. මේ x ඍණ a x ඍණ b විදියට තියෙනවා. මැද ඍණ ලකුණ විදියට තියෙනවා. එහෙනම් අර x ධන දෙක මැද ඍණ වෙන විදිහට හැදුවොත් x ධන දෙක කියන එක කෙනාගේ මැද ඍණ කරොත් දෙක ඍණ දෙක වෙනවනේ. ඒ කියන්නේ මෙන්න මෙහෙමනේ වෙන්නේ ඒක. x ධන දෙක කියන එක අපිට ලියන්න පුළුවන් x ඍණ දෙක. මොන මොන. එතකොට b තමයි මේ තියෙන්නේ. එහෙනම් b වලගේ ඍණ දෙක. එහෙනම් එම නිසා ශේෂය මට ලියන්න පුළුවන් කොහොමද? ශේෂය ලියන්න පුළුවන් fa f1 ඍණ fb f ඍණ 2 බෙදීම a ඍණ b 1 ඍණ 2 වතාවක් x ධන a කිව්වේ 1 වතාවක් fb fb කිව්වේ ඍණ 2 ඍණ b කිව්වේ ඍණ 2 වතාවක් fa කියන්නේ f1 බෙදීම a ඍණ b 1 ඍණ 2 හරි. එතකොට දැන් ඔබට තේරෙන්න ඕනේ එහෙනම් මෙන්න මේ කෑල්ල සමාන වෙනවා මොකේදද දෙකට. ඒ ශේෂය 2x තරකින් කියලා දීලා තියෙන්නේ. දැන් අපි තර්කයක් කියනවා එම නිසා ශේෂය නමුත් එම නිසා නෙමෙයි නමුත් ශේෂය අපිට කියලා තියෙනවා 2x ධන 1. එහෙනම් මෙන්න මේ කෑල්ල දෙකට සමානයි. මේ කෑල්ල එකට සමානයි. හරි ඒක ලස්සනට ලියන්න ඕනේ. දැන් මම මේ හරිය මකනවා නේ. ඊට පස්සේ අන්න අපි දැන් ලස්සනට මේක ගොඩනගනවා. කොහොමද තාක්කේ ගොඩනගන්නේ? අපි කියනවා මෙන්න මෙහෙම. නමුත් ශේෂය දෙකයි. එම නිසා අපි තර්කයක් කියනවා එම නිසා f1 ඍණ f ඍණ 2 බෙදීම කීයද? 3 නේ. සමාන වෙන්න ඕනේ දෙකට. x වල සමූහය දෙක. දැන් බලමු මේකෙන් මොකක්ද දෙන්නේ කියලා. f1 කියන්නේ 1/6 බලේ ධන p වතාවක් 1 ධන q බෙදීම 3 සමානයි 2කට. f1 කියන්නේ f1 නේ f නේ 2 වෙනවා නේ. f1 අපි වෙනම හොයනකොට මේක ලේසි වෙනවා. නෑ මේක ලියන්නත් කලින් f1 f2 ඔයා f2 දෙක හොයන්න නේ. ඒක ලේසි. f1 සමානයි 1/6 වලේ ධන p වතාවක් 1 ධන q. ඒ කියන්නේ p ධන q ධන 1. f ඍණ 2 සමානයි ඍණ 2/6 බලයේ p වතාවක් ඍණ 2 ධන q. ඒ කියන්නේ ඍණ 2p ධන q ඍණ 2p ධන q ධන 64. දැන් එහෙනම් අපි අර තර්කය ගමු. එම නිසා මේ කෑල්ල සමාන වෙන්න ඕනේ දෙකට. එම නිසා කෙලින්ම මේක ආදිශ කරමු නේ. බොරු ලියන්න ඕනේ. f1 කියන්නේ p ධන q ධන 1 අඩු කිරීම f ඍණ 2. f ඍණ 2 කියලා කියන්නේ ඍණ 2p ධන q ධන 64. බෙදීම 3 එතන ඉන්නේ 3 නේ සමානයි 2කට. හරි. හැබැයි වඩා හොඳයි නේද මේක සමානයි 2 කියලා ලියුණා නම් නේ. මේ කෑල්ල සමානයි 2 කියලා මෙතන ලියුණා නම් හොඳයි නේද? ඒක මෙතෙන්ට දාන්න. හරි. නමුත් කියලා ලියලා මෙතෙන්ට දාන්න ඒක ඈ. ඒක එහෙම ආවනම් තමයි හොඳ ඈ. හරි නේද? එහෙම ආවනම් හොඳයි.
එතකොට මෙතන දෙක දැන් ඊට පස්සේ මෙතන q ට q කැපෙනවා. ඍණ දෙක ධන 2යි p 3යි p එනවා. 3යි p ඍණයි මෙතන ධනයි වල මෙතන 3යි p එනවා. මෙතන ඍණ 64යි ධන 1යි ඍණ 63ක් එනවා. ඒ ඍණ 63 එහා පැත්තට ගියාම ධන 63 එනවා. 3 වරක් 2 6ක් එනවා. සමානයි 69 එනවා. එහෙනම් p කියන්නේ 23යි. මේකෙන් එනවා කෙලින්ම p සමානයි 23යි. අර නමුත් කියලා මේක ලියන්න ඕනේ නේ. මේක සමානයි 2 කියන එක. මේක ලියලා මෙතෙන්ට දාන්න. එලෙසම මේක මේ ටික සමානයි 1ට. එලෙසම එක වතාවක් f ඍණ 2 ඍණයි කියන ධන 2යි f1 බෙදීම 3. මෙතන ඉන්නේ තැන 3නේ. සමානයි 1ට. ඒ කියන්නේ f ඍණ 2. f ඍණ 2 කියන්නේ මේක ඍණ 2යි p ධන q ධන 64 එකතු කිරීම දේවතාවක් f1 p ධන q ධන 1 q ධන 1 බෙදීම 3 සමානයි 1. මේකෙන් ඔබට කෙලින්ම 3 හරස් 3කින් එහාට දාලා 2යි p ට ඍණ 2යි p කැපෙනවා. 2යි q කියන්නේ 3යි q 3යි q මෙතන එනවා 64යි 2යි 66යි 66ට කියන ඍණ 66යි ඍණ 63යි 3 බෙදනවා 23යි ඍණ 23ක් එනවා. මට එන්නේ නම් ඍණ 23යි p ඍණ 23යි q ඍණ 20 p ධන 23යි q ඍණ 23යි එනවා. මේක සුදු කරපුවාම ඒ අවශ්‍ය ප්‍රතිඵල එනවා. ඒතකොට මට මෙතන ඔබට කියලා දෙන්න ඕනකමක් තිබුණා. මෙන්න මේ වගේ මුල් කොටසකින් කොහොමද අපි ගානේ ඊළඟ කොටස ගොඩනගා ගන්න කියන කාරණා. ඒක මට ඔබට කියලා දෙන්න ඕනකම තිබුණා. ඉතින් ඕක ඊටාම හොඳ අවස්ථාවක්. මම හිතන්නේ අපිට පළවෙනියෙන්ම වගේ සම්පූර්ණ වෙන්නේ අවස්ථාවක්. ඔයිට කලින් වැඩි එහෙම හම්බෙලා නැහැ. ඒක තමයි එතන මට කියන්න තියෙන කාරණා. එතකොට ඒ විදිහට ඒක ඔය වෙන විදිහකට ඕක හැදිලා තියෙනවා නම් ඔබට හිතෙනවා නම් මේ ඉදිරිපත් කිරීම හොඳයි කියලා වෙනත් ආකාරයක් කියලා දාලා මෙතනින් පස්සේ ඔන්න ඔය විදිහට ලස්සනට අපි මේක සටහන් කරගෙන එනවා. එළවෙතන Q වලගේ මට කවුරු හරි කියනවද මේ Q ට කී දෙන්නේ කියලා? අදපු කෙනෙක් Q ට කීයද පුතා ඉන්නේ සාමාන්‍යයෙන්? දිනක්ෂි හදලා තිබුණාද? කවුද ගමිත හැදුවා නේද? කීයද ආවේ? ඍණ p ට 23යි q ට ඍණ 23යි නේද එන්නේ? ඈ? ඍණ 39 බෙදීම 2 කියලා q වලට 39යි q ඍණ 39 බෙදීම 2. මෙතන 2යි 4යි 66යි ඍණ 66න් 3ක් යනවා ඍණ 63යි ඍණ 63 3න් බෙදුවම ඍණ 21ක් වගේ නෙන්නේ ඍණ 21ක් වගේ එන්නේ ඍණ 21 නේද එන්නේ right බලන්න පොඩ්ඩක් ඒකේ ඔය හරි මෙතනට අර මම ඊතරේ දාලා තියෙන දේ තියෙන්නේ මෙතන එතන නමුත් කියලා මෙන්න මේ කොටස සමානයි 2 කියන එක එතන ලියුණා නම් හොඳයි. මේ කොටස සමානයි 2 කියන එක. මේ කොටස සමානයි 2 කියන එක මෙතන ලියුණා නම් හොඳයි. ඊට පස්සේ මේක ආදේශ කරලා f1යි f2යි ආදේශ කරලා කියන්නේ මේ තියෙන අගයන් දෙක. ආදේශ කරලා සුළු කරලා
බලන්න ගමිත මොකක් හරි වාගේ මිස්ටේක් එකක් ඇද්ද සූට් කිරීම. මේවා ඉතින් කෙලින්ම මේ විභාග මට්ටමම තමයි. හරි ඉතින් ඔබ හුවෙන්න ඕනේ උසස් පෙළේදී එවැනි හැසිරීම් කරන්න. අපන ඍණ 21 තමයි ඉන්නේ. මේ ඉතින් දැන් අපි විභාග කරන්නේ මම හෙට උගන්වනවා අර මේ එක මොකද්ද මේ ශේෂ ප්‍රමේය පුන පුනා යෙදීම කියන ඒක නිකන් තියරියක් නොවන තියරියක්. යට කිව්ට එනවා ඍණ 21ක්. දැන් ලස්සනට අර ගානේ අනුමේය කොහොමද ගානේ දෙවෙනි කොටසට අපෝණයට පාවිච්චි කරන්නේ කියන එක තමයි එතන මේ අපි පාවිච්චි කරන ගාන. ඉතින් ඔයනේ ගණන් තව එක 20ක් 25ක් ඊටත් වැඩිය. පේපර් ක්ලාස් එකේ ගත්තොත් එහෙම පේපර් ක්ලාස් එකේදී ගණන් 25 30ක් හැදෙනවා. ඉතින් ඔක්කොම ගත්තොත් තව ගණන් 50ක් විතර වගේ හැදෙනවා. ඉතින් ඔබට අනිවාර්යෙන් ඔබ ඔය කියන තැනට එනවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න. තාම ලියා ගන්න දරුවෝ ඉන්නවනම් පොඩ්ඩක් අත උස්සන්න. හරි එහෙමනම් මං හිතන්නේ අපි මටත් දැන් තේරිච්ච දේ තමයි මේ ඕනවට වැඩි ඕනේ නැහැ. අපි හොඳ ගණන් දෙක තුනක් තෝරගත්ත හැදුවා. නේද? ඒක ඉවරයි. ඒතර මහන්සියකුත් නැහැ මොකුත් නැහැ. ඔබටත් මේ තියෙනවා මම වීඩියෝ එක දාන්නම් හෙට වෙනකොට මේ හෙට හරි අනිද්දා උදේ වගේ වෙනකොට මම දාන්නම්. එතකොට ඔබ මේකේ එන්න බැරි වෙච්ච අය දැන් ඒගොල්ලන්ට මේක බලාගත්ත හැකි. මේ එහෙමයි වෙන්නේ. ලබන සතියේ මම බ්‍රාස්ලින්දර කරන්නම්. මේ මම දැන් ඇත්තටම 2021 අයගේ එක කට් කරලා ඔයගොල්ලන්ට මේ ගත්තේ. ඊයේ ඒක මාරු කරා මේ දෙක. නමුත් ඊයේ මට ඒක කරගන්න බැරුව ගියා. මේ තාම මේ රූටින් එක අවුල් වෙලා තියෙනවා පොඩ්ඩක්. මට පේපර් ක්ලාස් දෙකක් සෙට් වෙච්ච එකෙන් තාම මට ඒක ටයිම් ටේබල් එක සෙට් වෙන්නේ. හරි එහෙනම් රාත්‍රියේ ගොඩක් ඉක්ම ගිහිල්ලා 9:40 මේ ඇති. අද දවසට අපිට මේ ඇති. මේ ඉගෙන ගත්ත ටික අපි හොඳට ඔලුවට ගත්තා. දැන් ඔය ගණන් තනියම හදන්න බැරි වෙච්ච දරුවෝ කොල කෑල්ලක් කරන් තනියම ආයේ මේ සමීකරණ ලියලා තනියම හදන්න. වැඩි දවසක් එහෙම කරන්න වෙන්නේ නැහැ. ඔබගේ මනස ඇතුලේ මේ දේවල් රන් වෙන්න පටන් ගන්නවා මේ ප්‍රෝග්‍රෑම් එක. එතකොට වැඩේ ලස්සනට ඔටෝ දුවයි. හොඳයි එහෙනම් සුබ රාත්‍රියක් දරුවෝ සියලු දෙනාටම. එහෙනම් මම මෙතනින් නවතින්නම්. මගෙන් මොනවා හරි අහන්න ආයේ ඉන්නවනම් අවසාන මොහොතේ නතර වෙලා අහන්න මම ලිව් වෙන්න කලින්